ආයි බොහෝ වේවා. ශනිද ආයිබෝන් වෙනුවෙන් ඔබ සියලු දෙනා බොහොම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. ජීවිතයේ වෙහෙස මහන්සිය නිවා ගන්න ඔබ කොයිතරම්නම් දේවල් බලාපොරොත්තු වෙනවද? කොයිතරම්නම් දේවල් සිදු කරනවාද? ජීවිතේ හරියට කොළ පාටයි. ඒ ජීවිතේට ලැබෙන ආදරය හරියට නිල් පාටයි. අපේ ජීවිතයේ වෙහෙස මහන්සිය ආදරයෙන්, සැනසීමෙන්, එකිනෙකාට ගෞරව කිරීමෙන්, අනිත් අයට යුතුයකම් ඉටු කිරීමෙන් ලැබෙනවා වගේම ජීවිතයේ තියෙන වෙහෙස නැති කරගන්න සුන්දර පරිසරයක්, පිරිසිදු පරිසරයක්, නිල්ල පිරුණු දේශයක්, ස්වභාවයෙන් ගංගාව, ඒ වගේම ජල පෝෂිත කලාපයක් රටකට හිමි වෙනවා නම් ඒ කොයිතරම්නම් වටිනවද? අද ශනිදා ආයිබෝන් තුලින් සුවිශේෂී කතා බහක් ඔබට තිළින කරන්න අපි සූදානම් වෙනවා. අපේ රටට, අනාගත පරම්පරාවට, රට මැද සිට ගලා හැලෙන මේ ජල පෝෂක ප්‍රදේශ ටික, එහෙම නැත්නම් මේ වටිනා කියන සම්පත, මිල කළ නොහැකි සම්පත ගංගා ටික රැක ගැනීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්මෙන් රට හමුවට ලබා දුන්න බලාපොරොත්තුවක් ඉටු කරමින් එළඹෙන සඳුදා දවසේදී සුරකමු ගංගා ශ්‍රී ලංකා ගංගා සංරක්ෂණය කිරීමේ ජාතික වැඩපිළිවෙල වෙනුවෙන් අපි කතා බහ කරන සූදානම් වෙනවා. අපි විශ්වාස කරනවා රටේ ජීවිතය රකින්න සහ ඔබේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් දායකත්වය ලබා දෙන සියලු දෙනාම මේ වැඩසටහන වෙනුවෙන් ඔබේ සබුද්ධික ඥානය ලබා දීම සහ ඔබේ කැපවීම ලබා දීම හරිම වටිනවා කියන කාරණය. ඇත්තටම ගංගා සුරකින්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ ඇයි? රටේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒ වෙනුවෙන් පොරොන්දුවක් ලබා දුන්නේ ඇයි? එහෙමනම් කොහේ හරි තැනක අපි මේ ගංගා ටික සුරකින්න එක අතහැරලා තියෙනවද? අපි විසින් මේ ගංගා පද්ධතියන් දූෂණය වීමට යම් කිසි දේවල් පරිසරයට මුදා හරිනවද? ඒ වැරදුන තැන නිවැරදි කරමින් අනාගත පරම්පරාවට ඒ අමිල වූ දායාදය තිළින කරන්න සහ යහපත් දේශයක්, යහපත් රටක් වෙනුවෙන් ඒ රැකීම ජාතික වගකීමක් ලෙස සැලකමින් අදත් අපි සූදානම් ඔබට මේ පිළිබඳව සුවිශේෂී කාරණා සඳහන් කරන්න. අද අපි විද්වත් මණ්ඩලයකට ආරාධනා කරා මේ වෙනුවෙන් සුරකිමු ගංගා ව්‍යාපෘතිය පිළිබඳව කතා බහ කරන්න. ඒ වෙනුවෙන් මුලින්ම අපි ගෞරවයෙන් පිළිගන්නවා පරිසර අමාත්‍යාංශයේ ගරු ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමා. අයිබෝන් ඔබතුමාට. එමෙන්ම ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය හේරත් මන්ත්‍රීතිලක මැතිතුමා. අයිබෝන් ඔබතුමාට. එමෙන්ම පරිසර දූෂණ පාලනය මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආචාර්ය සංජය රත්නායක මැතිතුමාත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. මම කැමතියි මුලින්ම ගරු ලේකම්තුමා විමසන්න. ඇත්තටම සුරකිමු ගංගා ව්‍යාපෘතිය රටකට අවශ්‍ය වෙන්නේ ඇයි, ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණය විමසුවොත් අපිට අපේ සිදු වුණු අවැඩ ටික මතක් කරගන්නත් පුළුවන් වෙයි ගරු ලේකම්තුමා. මේක දැන් අවශ්‍ය මොකද කියන එක අපි ගත්තොත් එහෙම මේක අපිට පුළුවන් ජාත්‍යන්තරව ඉතිහාසය හරහා යන්න. දැන් ගත්තොත් එහෙම ලෝකයේ ගංගා පසුපිම් කරගෙන තමයි ශිෂ්ටාචාරය ඇවිල්ලා තියෙන්නේ. දැන් බලන්න නයිල් ශිෂ්ටාචාරය, මොහෙන්ද්‍රෝජාවර හරප්පා. එතකොට මේ සියලු ශිෂ්ටාචාර පහය ඇති වෙලා තියෙන්නේ, ජනාවාසගත වෙලා තියෙන්නේ ගංගා ආශ්‍රිතව. ඉතින් ඒකම තේරෙනවා මේ මානවයාගේ එදා ඉඳලා පැවැත්ම සඳහා ගඟ අර ගහයි පොත්තයි වගේ කොහොමද බද්ධ උනේ කියන එක. ඉතින් මේ මොකද මිනිස්සුන්ට ජලය අවශ්‍යයි. එතකොට ඒ ගඟ ආශ්‍රිතව ජීවත් වීම තුළ මේ විශාල ඒ සම්පත් රාශියක් ළඟා කර ගැනීම හැකියාව තියෙනවා. සංවර්ධනයේට අවකාශය තියෙනවා. ප්‍රවාහණයට අවකාශය තියෙනවා. ඉතින් මේක මේ විදිහට සංවර්ධනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් ගන්න පසු කාලීනව කාර්මික විප්ලවය. දැන් කාර්මික විප්ලවයේ ප්‍රධාන වශයෙන් එංගලන්තය පසුබිම් කරගෙන ඇති වුණේ විශේෂයෙන්ම බර්මින්ගම්, ලන්ඩන් නගර ආශ්‍රිත කරගෙන යුරෝපයේ. එතකොට අන්න ඒ කාල සීමාවේදී මේ යුරෝපයේ ගංගා දූෂිත වන්නට පටන් ගත්තා. දැන් ওই තියෙන තේම්ස් නදිය ඒ කාලේ දූෂිත ගංගාවක් බවට පත් වුණා. මොකද හේතුව? ඒ හේතු පැහැදිලි ඉදිරියට. ඒ කියන්නේ මේ ජනගහනය වැඩිවීම, ඒ වගේම ඒ ගංගාවලට සියලු අපද්‍රව්‍ය අතහැරීම, සියලු වර්ගයේ අපද්‍රව්‍ය මුදා හැරීම. එතකොට මෙහෙම ගිහිල්ලා පසු කාලීනව ඒ රටවල් මේ උවදුරින් බේරීම සඳහා ක්‍රියාමාර්ග ගන්න ගත්තා. ඒ කියන්නේ කොහොමද ගංගා අපවිත්‍ර වීම වළක්වන්නේ?
කොහොමද ගංගා සුරක්ෂිත කරන්නේ? එහෙම කළා මේ යුරෝපයේ ගංගා හොඳ තත්වයට ගන්න හැකියාව ලැබුණා. ඊළඟ වටය තමයි චීනය වගේ රටවල්. ප්‍රධාන වශයෙන් චීනය. ඒක දැන් අර කාර්මික විප්ලවය සිද්ධ වෙන්නේ 18 වෙනි මේ 19 සියවසේ අගභාගයේ සහ 20 වෙනි සියවසේ මුල් භාගයේ. එතකොට දැන් මේ චීනය වැනි රටවල් වල මේ කියන මේ කාර්මික වශයෙන් මේ විශාල සක්‍රියභාවයක් ඇති වෙන්නේ 20 වෙනි සතවර්ෂයේ මේ අගභාගයේ ඉඳලා. එතකොට ඒ අනුව චීනයේ උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ගංගා ඊටාම දූෂිත තත්ත්වයන්ට පත් වෙනවා. දැන් පසුව ඒ අය අත් වශයෙන් මම හිතන්නේ මේ එක පැත්තකින් මේ ආර්ථික වෘද්ධිය ගැනීම සඳහා මේ පාරිසරික සාධකය තරමක් පස්සට තියලා කටයුතු කිරීම තමයි මේකේ මම හිතන්නේ පසුබිම. එතකොට පසුව හැබැයි ඒ අයත් ඔවුන්ගේ ගංගා සුරක්ෂිත කරන්න සංරක්ෂණය කරන්න ආරම්භ කළා. දැන් වෙන විට චීනයේ ගංගා සැලකිය යුතු ලෙස හොඳ තත්යකට පත් වෙලා තියෙනවා. දැන් තුන්වෙනි වටය තමයි මේ ශ්‍රී ලංකාව වගේ රටවල්. දැන් අපේ රටවල් වල දැන් මේ ගංගා දූෂණය විශාල වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මොන්න මේ පසුබිම තුල තමයි මේක අත් වශයෙන් මම දන්න විදිහට අපේ මේ ජනාධිපති කාර්ය සාධක බලකායේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු පිරිසක් එතුමා විශේෂයෙන් මම හිතා කියන්නේ මේ ඔබේ රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමා මේ වෛද්‍ය නිහාල් ජයතිලක මැතිතුමත් මේ සාකච්ඡාවල මුලින් ඉඳලා තියෙනවා. මේක මේ ලංකාවට යම්කිසි විදියකට මේකේ අවශ්‍යතාවය සහ මේක සාකච්ඡා කළ එක්තරා දුරකට සංකල්පගත කිරීමක් කළා තියෙනවා. එතකොට ඊළඟට තමයි මේ අපේ වර්තමාන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම හරහා මේක එන්නේ. එතකොට මේ සෞභාග්‍ය දැක්මේ එක පරිච්ඡේදයක් තියෙනවා තිරසර පරිසරය පිළිබඳව. තිරසර පරිසරය තිරසර සංවර්ධනය. එතකොට ඒ තුල මේ පොළොව ජලය වාතය කොහොමද තිරසාරව මේ ඉදිරියට අරගෙන යන්නේ කියන එක දක්වලා තියෙනවා සංකල්පගත කරලා තියෙනවා. එතකොට මෙන්න මේ සෞභාග්‍ය දැක්ම හරහා දිගහරිනකොට මේ ශ්‍රී ලංකාවේ ඓතිහාසිකව ගත්තොත් එහෙම විශේෂයෙන්ම පරිසර අමාත්‍යාංශයේ විසින් කරනු ලබන දැවැන්තම දිගට පවතින ජනතාවත් බලගන්වගෙන කරගෙන ලබන ඒ කියන්නේ මම කියන්නේ මේ ගොඩනගන නෙවෙයි මේ විශාල වශයෙන් ඉදිකිරීම එහෙම දෙයක් නෙවෙයි මේක සංරක්ෂණය. ඒ කියන්නේ මේ තනිකර පරිසරය මේ ජල ගඟ ආශ්‍රිත ප්‍රදේශවල පාරිසරික තත්වය ගුණාත්මක භාවයේ ඉහළ නැංවීමේ දැවැන්ත ව්‍යාපාරයක් තමයි මේ ආරම්භ වන්නේ. ඉතින් මේකට ඇත්ත වශයෙන්ම වර්තමාන පරිසරික අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් ගෙන යනු ලැබුවා. ඒ ඇත්ත වශයෙන්ම ඒ කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පස්සේ තමයි අපි මේ වැඩ කටයුතු මේ ආරම්භ කරේ. ඉතින් අපිට මේ පිළිබඳව ඉදිරියේදී කතා කරන්න පුළුවන්. මේ ඔබ ඇහැව්වේ මගෙන් මේ ඇයි අවශ්‍ය කියන එක මේක තමයි අත වශයෙන්ම ජාත්‍යන්තර අත්දැකීම සහ ජාතික වශයෙන් අද පවතින තත්ත්වයන් තුළ මේ සුරකිමු ගංගා කියන ඒ දැවැන්ත ව්‍යාපාරයේ අවශ්‍යතාවය තියෙනවා. ඇත්තටම මේක මීට හුඟක් කාලයකට කලින් ජාතික අවශ්‍යතාවයක් බවට පත් වෙලා තිබුණත් අපේ රට හමුවේ තිබුණු යම් අභියෝග නිසාම ඒ කාරණේ පස්සකට ගියාද එහෙම නැත්නම් පස්සකින් තිබුණාද කියලාත් අපිට හිතෙනවා. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ මැදිහත් වීම සහ දැඩි අවධානය යොමු වීම නිසාම මේ ජල පෝෂක ප්‍රදේශ ගම් යූරු ආශ්‍රිත සංස්කෘතිය සහ ඒ ජනතාවගේ ජීවන රටාවන් වෙනස් කරමින් ආකල්ප වෙනස් කරමින් මේ ගංගා ටික රැක ගැනීම වෙනුවෙන් රජය දක්වන දායකත්වය පිළිබඳවත් සහ
මේ ව්‍යාපෘතියේ ඉදිරි ගමන් මඟ පිළිබඳව අපි කතා බහ කරන සූදානම් වෙනවා. මම කැමතියි ආචාර්ය හේරත් මන්ත්‍රීතිලක මැතිතුමා විමසන්න. දැන් අපේ ගරු ලේකම්තුමා සඳහන් කරා වගේ කෙනෙකුට අහන්න පුළුවන්. මෙතුමා ගත්ත උදාහරණත් එක්ක අපි දන්නවා මානවයාගේ ආරම්භයේ සිටම මේ ශිෂ්ටාචාරات එක්ක එන ගමනේදී කාර්මික සංවර්ධනයෙන් පසුව ලෝකයේ අනිත් රටවල් ගිය තැන්වලට තාම ශ්‍රී ලංකාව ගිහිල්ලා නැහැ. එහෙමනම් අපේ රට හමුවේ තියෙන්නේ මේ ගංගාව දූෂණයට ලක්වීම, සුරැකීම අඩුවීම ටිකක් අවමයිද කියලා. හැබැයි ජනතාවගේ මැදිහත් වීම නිසා සිදුවෙන හානිය දැඩි ලෙස අපි දකිනවා. ඒක විවෘතව කතා කරන්නේ නැහැ ආචාර්යතුමනි. කොහොමද මේක අපි ජනතාවගේ මැදිහත් වීම සහ දැනට සිදුවී තිබෙන සංඛාරයන් පිළිබඳව කතා බහ කිරීම අවශ්‍ය වන්නේ? ඔව් මම හිතන්නේ සිතාර අපේ ලේකම්තුමා පටන් ගත්ත තැන ගත්තොත් දැන් මේ ගංගා නිසා තමයි අපි ජීවත් වෙන්නේ. ඔබතුමා කිව්වා හරිත වර්ණය අපට හම්බෙන්නේ ගංගා නිසා. දැන් උදාහරණයක් වශයෙන් හඳට ගිය පින්තූර තියෙනවා, අඟහරුලෝකෙන් ගෙනාව පින්තූර තියෙනවා. ඒ කොහෙවත් ජලය නැහැනේ. ජලය නිසා හරිත වර්ණයක් නැහැ, නිල වර්ණයක් නැහැ. ඉතින් අපිට ඕන කරන මේ පරිසරය රැකගත්තොත් තමයි අපිට ඇහැට ජීවත් වෙන්න අවශ්‍ය මූලික මේ අවශ්‍යතාවය සපුර ගන්න නම් ජලය රැක ගන්නවා. ඉතින් ජලය රැක ගන්න ගඟ විතරක් රැකගෙන බෑ. ගඟත් එක්කම ජල පෝෂක ප්‍රදේශ රැක ගන්න. ගඟට එකතු වෙන්නේ පෝෂක ප්‍රදේශයෙන් එන ජලයෙන්. ඒ නිසා ඒ පෝෂක ප්‍රදේශය තුළ ජීවත් වෙන ජනතාවගේ ඒගොල්ලෝ තමයි අර ලේකම්තුමා කිව්වා වගේ කර්මාන්ත වලින් බැහැර කරන්නේ, නගරයෙන් බැහැර කරන්නේ අපද්‍රව්‍ය, ඝන අපද්‍රව්‍ය, ද්‍රව අපද්‍රව්‍ය. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ගඟ දූෂණයට පත් වෙන්නේ. ගඟ අපි මේ දර්ශන දකින්න ගමන් කතා කරන්නේ ආචාර්යතුමනි. දැන් මේ දසුන් ඔබතුමා කිව්වා වගේ කොයිතරම්නම් ඇහැට ගතට ප්‍රියමනාපද. හැබැයි මේක නැතිවීමේ අවදානමකුත් අපිට තියෙනවා නේ ලෝකයේ පුරා. ඒකත් අපි ඔය දැන්ට කරගෙන යන වැඩ කටයුතු ওই විදිහටම කරගෙන ගියොත් අපිට ওই ලක්ෂණ දකින්න හම්බෙන්නේ නැහැ. ඉදිරියේ දකින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ වගේ වැඩසටහන වැදගත්කම තියෙන්නේ. මෙතෙන්දී ඇත්තටම අපිට තාක්ෂණික වශයෙන් නොයෙකුත් ක්‍රම තියෙනවා, ඒවා මග අරින්න. නීතිමය වශයෙන් ගොඩක් නීතිත් තියෙනවා ලංකාවේ, ඒවා ක්‍රියාත්මක කරන්න ප්‍රතිපත්තිම වශයෙන්ුත් තියෙනවා. ඒ වුණාට ජනතාව එකතු වුනේ නැත්නම් අර ඔබතුමේ ඇහුවා වගේ අපේ ආකල්පවල වෙනසක් කරේ නැත්නම් අපිට මේක කරන්න බෑ. මොකද මේ ප්‍රදේශවල ජීවත් වෙන මේ ගඟ අයිනේ, ගඟ වටේ, ගඟට ජලය එකතු වෙන ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු. ඒ මිනිස් ක්‍රියාකාරකම් වලින් තමයි අපද්‍රව්‍ය එකතු වෙන්නේ, ගඟ විනාශ වෙන්න පටන් ගන්න. ඉතින් වෙනත් රටවලට ගියාම අපි දකිනවා ගඟ දිහා බලාගෙන ජීවත් වෙන තමයි මිනිස්සු කැමති. ගෙවල් හදන්න ඉස්සරහා ගඟ දිහා බලන්න. ගඟ පිරිසුදුයි, ලස්සනයි, විවේකයක් ගන්න පුළුවන් ඇහැට. හැබැයි අපි අනිත් පැත්ත කරන්නේ. අපි ගඟට පිටිපස්ස හරවලා ගෙවල් හදන්නේ. අපද්‍රව්‍ය ඔක්කොම ගඟට දාන්න ලෑස්තිලා. හේතුව අපිට වර්ෂාව තියෙන නිසා කුණු කානුවක් වගේ හේදිලා යනවා බොහොම ඉක්මනට. අපිට පුළුවන් නම් අර ආකල්ප වෙනස ඇති කරලා ගඟ පැත්තට ඔළුව හරවන්න. අපේ ගංගාට එක බේර ගන්න පුළුවන්. ඒ බේර ගන්න ඕන අපිට ජලය විතරක් නෙවෙයි, බීමට ජලය විතරක් නෙවෙයි, අනිත් කර්මාන්ත ජීවන රටාවන් ඔක්කොම ගෙනියන්න ජලය හම්බ වෙනවා. සනීප ආරක්ෂාවට ජලය හම්බ වෙනවා. ඊට පස්සේ ජලය ආශ්‍රිත ජීවීන්ගේ පරිසර පද්ධතිය රැක ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේ ගොඩක් ඵල ප්‍රයෝජන තියෙනවා. ඉතින් ඒක කරන්න නම් අපි ආකල්පවල වෙනසක් කරන්න ඕන. ඒකට අපි එකතු වෙන්න ඕන. අපිට එක තැනක ඉඳන් අරයා වැරදි මෙයා වැරදි කියනට වඩා අපි එකතු වෙලා අපි ආචාර්ය කුංචි අවස්ථාවක් දෙන්න අපි ඉක්මනින් වෙලාව දැනගන්න සූදානම්. නැවතත් ඔබතුමාට අවස්ථාව. ඔව් මං කියන විදිහට එකිනෙකාට ඇඟිල්ල දික් කරනට වඩා අත්වල බැඳගෙන හැමදෙනාම මේක අපේ කියලා විශ්වාසය තියාගෙන ඔබට වැඩ කරන්න පුළුවන් නම් මම හිතන්නේ ගංගා ටික විතරක් නෙවෙයි පරිසර පද්ධතිය රැක ගන්න පුළුවන් අපිට. අපේ ජීවිතේ බද්ධ වෙලා තියෙන පරිසරයත් එක්ක ගංගා ටික, ගහකොළ, මේ හරිත වර්ණය, පළතුරු ටික, එළවලු ටික මේ සියල්ල ලැබෙන්නේ අපිට පරිසරයත් එක්ක. ඒතකොට පරිසරය හා බද්ධ වුණු අපේ ජීවිතයේ ඇවතුම් පැවතුම් ඇත්තටම මේ ස්වභාව සෞන්දර්යයට බලපානවා. ආචාර්ය සංජය රත්නායක මැතිතුමා, දැන් ඔබතුමා මේ මධ්‍යම පරිසර අධිකාරිය නියෝජනය කරමින් ඔබතුමාගේ දායකත්වය සහ අද වැඩසටහනේ පැහැදිලි කිරීමේදී ඇත්තටම පරිසරයට ආදරය කිරීමෙන් ඍජුව සහ වක්‍රව මේ ජල සම්පතත්, වන සම්පතත්, පරිසරයත් රකින්න පුළුවන් කියන කාරණේ අපේ සිතුම් පැතුම් වලින් ඈත් වෙලා තියෙන අපිට තියෙන මේ නොනිමි ආශාවන් බලාපොරොත්තු නිසාමද? ඔව් සිතාර, ඇත්තටම ගත්තොත් මම හිතන්නේ ආචාර්ය මන්ත්‍රීත්වක මැතිතුමා කිව්වා වගේ
නොයෙකුත් ආකාර තියෙනක ජලය විතරක් නෙවෙයි සමස්ත පරිසරයම ගත්තම ආරක්ෂා කිරීම සඳහා නොයෙකුත් සාධක තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාකාරකම් තියෙනවා. එකක් තමයි නීතිය. කියන්නේ මම මධ්‍යම පරිසර අධිකාරී නිලධාරියෙක් විදිහට මේ නීතිය ගැන කතා කරොත් නීති ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා ජලය සංරක්ෂණය සඳහා. ඒ කියන්නේ 50කට අධික ප්‍රමාණයක් නීති තියෙනවා. හැබැයි නීති තිබුණාමටම මදි. ඒවා ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම මම හිතන්නේ ජනතා සහයෝගයත් මෙතෙන්දි වැදගත් වෙනවා. ඒ කියන්නේ මෙතුමා කිව්වා වගේ අර ජනතාවගේ එකතුවෙන් ඒ කියන්නේ ආකල්පයේ වෙනසක් සහිතව මේකට පූර්ණ සහයෝගය නොලැබුණොත් කවදාකවත් මේක නීති වලින් විතරක් අපිට කරන්න බෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මම අනිත් එක කියන්න දැන් උදාහරණයක් විදිහට මේ ආයතන සියල්ල එකතු වෙලා ජනතාව සහයෝගයෙන් මේ යම් එක ඉලක්කයක් කරා ගියොත් මේක ජයග්‍රහණය කරගන්න එක තරම් අපහසු නෑ අපිට. කියන්නේ නීති තියෙනවා ඒ සඳහා සැකසුන ක්‍රියාකාරී පද්ධතියක් තියෙනවා. ඉතා සරල ක්‍රියාකාරකමක් තමයි තියෙන්නේ. ඇත්තටම සුරකිමු ගංගා ව්‍යාපෘතිය හරහා මම හිතන අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඒ කියන්නේ අපි තනි තනියම ක්‍රියා කිරීම අතහැරලා ඔක්කොම එක ටීම් එකක් විදිහට මේ එක අරමුණක් කරා මේක යොමු කිරීම. මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. මම කියන්නේ මම එක උදාහරණයක් කියන්නම්. අපි අර වසර 30ක යුද්ධයක් ආවනේ. ඒක අපි දිනුවේ ඔය එකමුතුවෙන් තමයි. ඒ කියන්නේ කණ්ඩායම හැඟීම කියන්නේ සියලු මම හිතන්නේ හමුදා ඔක්කොම එකතු වුණා. ඒ වගේම ජනතාවගෙන් නොමද සහයක් හම්බ වුණා. කියන්නේ බඩගින්නේ ඉඳලා හරි මේක අපි කරමු කියලා. ඉතින් මම හිතන්නේ මේකත් නිකන් අපි යුද්ධයක් විදිහට ගත්තොත් පරිසරය ආරක්ෂා කිරීම මත ඉතා සරලයි. ඒ කියන්නේ අපි නීති තියෙනවා ඒ සියලු ක්‍රියාකාරකම් අපි එකතු වෙලා හදනවා. ආයතන ටික එකතු වෙනවා. හැබැයි ජනතාවත් එතන ආවොත් ඒ කියන්නේ දැනුවත් කරලා උන්වත් මේ ආකල්පමේ වෙනසකුත් ඇති කරලා මේ ගමන ගියොත් මම හිතන්නේ මේක ලොකු කාර්යයක් වෙන්නේ නැහැ අපිට. ඒ කියන්නේ බොහොම මේ හොඳටම මේක සංරක්ෂණය සඳහා අපිට යොමු කරන්න පුළුවන්. හොඳයි. පරිසරය හමුවට ඔබ මුදා හරින දේ තමයි නැවතත් පරිසරයෙන් ඔබට ලබා දෙන්නේ. ඒ නිසා නිරන්තරයෙන් පරිසරය සුරැකීම වෙනුවෙන් පුංචි දරුවාගේ සිට වැඩිමල්ම පුද්ගලයා දක්වාම අපි ඍජුවම දායකත්වය ලබා දිය යුතුයි කියලා විශ්වාස කරනවා. ගරු ලේකම්තුමනි, දැන් මෙවැනි ව්‍යාපෘතියක අවශ්‍යතාවය හුදෙක් රජය විසින් පිරිනැමීම ආරම්භ කිරීම විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. රටේ ජනතාව කොයිතරම්නම් මේ සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතුද කියන කාරණය හරි වැදගත් වෙනවා. දැන් ආචාර්ය සංජය රත්නායක මැතිතුමා සඳහන් කරා වගේ නීති නම් ඕන තරම් තියෙනවා. හැබැයි නීතිය දන්නවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ජනතාව මේ සුරැකීම වෙන්නේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව ප්‍රශ්න ගැටලු තියෙන්නට පුළුවන්. ඇත්තටම ජනතාවගේ දායකත්වයෙන් මෙවැනි ව්‍යාපෘතියක් පවත්වාගෙන යාම සහ අපි හැමෝටම පුංචිට හරි කරන්න පුළුවන් දේවල් තියෙනවා. නොකරන නිසානේ මේ පරිසර පද්ධතීන් සහ ජල පෝෂක ප්‍රදේශ දූෂණයට ලක් වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව දැනුවත් වීම කොයිතරම්නම් කාලීනද? ඔව්. මම ඉස්සෙල්ලා පොඩ්ඩක් කියන්නම්. මම අර ඉස්සෙල්ලා ආරම්භය ලබා දුන්නේ. දැන් අපි දන්නවා අපේ හෘදේ වස්තුව තියෙනවා. දැන් මේ හෘදේ වස්තුවෙන් අපි ධමනිය ඔස්සේ මේ හොඳ රුධිරය ශරීරයට අරගෙන යනවා. ඒ කියන්නේ මේ ඇඟිලි තුඩටත් යනවා. එතකොට මේ ගිනියන්නේ ඔක්සිජන්. එතකොට මේ යම් කිසි හේතුවක් නිසා මේ ධමනි අවහිර වුණොත් එහෙම ඒ රුධිරයට යන්න බැරි වෙනවා. එතකොට ඔක්සිජන් යන්න බැරි. ඔක්සිජන් වලින් මොකද කරන්නේ? පෝෂණය ඒ පටක පෝෂණය මේ ජීවිතය පවත්ව ගන්නවා එතන. එතකොට එහෙම නැති වුණ අවස්ථාවල තමයි ඔබ දන්නවා දියවැඩිය අවස්ථාවලදී උදාහරණයක් හැටියකට මේක නරක් වෙලා අන්තිමට මේතන කළු වෙලා අවසාන වශයෙන් අපි කියන කළු වෙනවා කියන්නේ ගැන්ග්‍රීන් වෙනවා කියනවා. ඒ කියන්නේ මිය ගිහිල්ලා තියෙනවා. එහෙම වුණොත් එහෙම මේක ඉවත් කරන්න වෙනවා. ඉතින් මේ වගේ තමයි දැන් අපේ තියෙන ගංගා මේ ලංකාවේ තියෙන ගංගා මේ භූගෝලීය වශයෙන් මේක 99 මම දන්නේ නැහැ ලෝකේ තව රටවල් කීයක තියෙනවද කියලා. මේ ගංගා ද්‍රෝණි 103 හරියට මේ ස්ථාන කීපයකින් ගිහිල්ලා තියෙනවා අර මේ ධමනි දිගේ මේ රුධිරය යනවා වගේ. එතකොට ඒ ගිනියන්නේත් මොනවද? පෝෂණය. ජලය. ජලය කියන්නේ ජීවිතය. දැන් බලන්න දැන් අපි දැන් මෙතුමත් කිව්වා මේ විවිධ ග්‍රහ ලෝකවලට යවනවා මේ යාන ජීවය තියනවාද කියලා. ජීවය තියනවාද කියලා මොකද්ද ඉස්සෙල්ලම බලන්නේ ජලය තියනවාද කියලා. දැන් ওই ගංගාරුව යවල බලන්නේ ජලය තියනවාද කියලා. තවත් කොහේ හරි යවල බලන්නේ ජලය තියනවාද කියලා. ඉතින් ඒ කියන්නේ ජලය සහ ජීවය කියන එක දෙකක් නෙවෙයි එකක්. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි සංවේදී කාරණාව. මේක තමයි සමස්ත ජනතාව තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසා මෙතන ඇත්ත වශයෙන්ම අපි දැන් ජනතාව සහභාගී වෙනවා කියන එක ඒක හුදෙක් සිද්ධ වෙන්නේ නැහැ. දැන්
දැන් වෙලා තියෙන්නේ මොකද? දැන් මේක නරක පැත්තටනේ ගිහිල්ලා තියෙන්නේ. දැන් එහෙමනම් අපි රටක් රාජ්‍යයක් හැටියට අපි වගකීම් දරන අය හැටියට ජනතාවට යම්කිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි. ඒ වැඩපිළිවෙල ජනතාව බල ගන්නවන වැඩපිළිවෙලක් බවට පත්විය යුතුයි. එතකොට ජනතාව මොන ප්‍රමාණයකට ඒ වැඩපිළිවෙල හරහා බල ගන්නවද ඒ ප්‍රමාණයට ඒක ජනතාව සහභාගී. ජනතාවට ළඟ පමණක් පෙන්වන්න නැතුව දුර පෙන්වන්න ඕන. එතකොට දුර පෙන්නලා දුර ධාවනයේට ජනතාව පුහුණු කරන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ මේ මම වැඩපිළිවෙල ගැන මම නැවත අවශ්‍ය මම කියන්නම්. මේ ඔබ ඇහැව්වේ සමාජයේ දායක කරගන්නේ කොහොමද කියන එක. ඒක අත් වශයෙන්ම අපේ වගකීම. රජයේ වගකීම, අපේ වගකීම. ඒ සඳහා ඒකට ගැළපෙන විදිහේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. ගරු ලේකම්තුමනි, දැන් මේ සඳුදා දවසේදී ආරම්භ වෙන සුරකියමු ගංගා ව්‍යාපෘතිය ඇත්තටම ව්‍යාපෘතිය කොහොමද සකස් වෙලා තියෙන්නේ? ඔබතුමා සඳහන් කරා. ඔව් මම හිතන්නේ ඒක තමයි වැදගත්ම කාරණාව. දැන් මේකෙදී දැන් මේක දැන් හුඟක් වෙලාවට හිතනවානේ මේක පටන් ගන්නවා ඊට පස්සේ ඉවර වෙනවා කියලා. ඉතින් මේකටත් ඒ වගේ මේ කියන ඒ සැකේ මිනිස්සුන්ගේ තියෙනවා. මොකද මේ විශ්වාසය පිළිබඳ ගැටලුවක් තියෙනවානේ. ඉතිහාසය ගැන බලනකොට. හරි. ඉතින් ඒ නිසා තමයි මේක ඇත්ත වශයෙන්ම කොන්ක්‍රීට් වගේ ශක්තිමත්ව මේක ගහන්න ඕනේ. එතකොට මේ සඳහා මේ වැඩපිළිවෙලේ වෙන්නේ මෙහෙමයි. එකක් තමයි ජාතික මෙහෙයුම් කමිටුවක් තියෙනවා. මේ ජාතික මෙහෙයුම් කමිටුවේ ඇත්ත වශයෙන්ම මේ ජලය ගංගා හා සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරු ඒ වගේම යම් ආයතන ප්‍රධානීන් ඉන්නවා යම්කිසි පිරිසක්. එතකොට ඒ මෙහෙයුම් ඇත්ත වශයෙන්ම ඒ ජාතික කමිටුව පරිසර ලේකම් විසින් සභාපතිත්වයෙන් තමයි ඒ කටයුතු කරන්නේ. එතකොට ඒක ඉහළම මේ. එතකොට ඊට පස්සේ තියෙනවා දිස්ත්‍රික්කයේ හැම දිස්ත්‍රික්කයකම තියෙනවා දිස්ත්‍රික් කමිටුවක් සුරකිමු ගංගා. එතකොට ඒකේ ඇත්ත වශයෙන්ම දිසාපතිතුමාලා තමයි ප්‍රධානත්වය ගන්නෙ. එතකොට ඊළඟට තියෙන ප්‍රාදේශීය කමිටුව. ඇත්ත වශයෙන්ම අපි සලකන්නේ වැදගත්ම කමිටුව ප්‍රාදේශීය. මොකද බිම් මට්ටමේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ එතන. දැන් ප්‍රාදේශීය කමිටුවේ ප්‍රධානත්වය ගන්නේ ප්‍රාදේශීය ලේකම්. දැන් එතෙන්ට යන්නේ ඇයි? එතෙන්ට ගියාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකට ගම් යුරක් තියෙනවා. අන්න දැන් අපිට මේ මැනේජබල්, ඒ කියන්නේ කළමනාකරණය කරගත හැකි ප්‍රමාණයකට මේක කැඩෙනවා. එතකොට ඒ ගම් යුරු දෙකේ උන්ට අයිති වෙනවා. එතකොට මේ ප්‍රාදේශීය ලේකම් ඉන්න. එතකොට අපේ පරිසර නිලධාරීන් ඉන්නවා, ග්‍රාම සේවකයන් ඉන්නවා. මේ අදාළ එතකොට වාරි මාර්ග මේ ජල සම්පත් ඒ සියල්ල ඒ මට්ටමිනුත් ඉන්නවනේ. ඒ අය එකතු වෙලා කතා කරනවා අපේ ප්‍රදේශයේ ගම් යුරු දෙක ඒ වගේම දෙපැත්ත ගඟ ආරක්ෂා කරන්න අපි ගන්න ඕන පියවර මොනවද කියන එක. එතකොට මේක ඒගොල්ලෝ සම්බන්ධ වෙනවා අර දිස්ත්‍රික්ක කමිටුව ඉන්නේ මැද. ජාතික කමිටුව සහ මේ ප්‍රාදේශීය කමිටුව අතර. එතකොට ඒ වගේම තව දෙයක් තියෙනවා. හැබැයි මේක අපි මේක කරන්නේ විද්‍යාත්මක පදනමක් මත ඉඳලා. නිකන් මේ හුදෙක් අරයට මෙහාට කරන වැඩක් නෙවෙයි. දැන් ඒ නිසා තමයි මේකේ තියෙනවා අත වශයෙන්ම විශේෂඥ කමිටුවක්. දැන් මෙතුමා මේ ආචාර්ය මන්ත්‍රී කියලා කියන්නේ ජලය පිළිබඳ විශාරදයෙක්. ඉතින් අපි ළඟත් ඉන්නවා දැන් මේ ආචාර්ය සංජය කියන්නේ විශාරදයෙක්. නමුත් අපි ඒ විශාරද කමිටුව අපි තෝරගෙන ඉන්නේ අපේ අමාත්‍යාංශයෙන් පිට. ඒ කියන්නේ රටේ ඉන්න මේ ක්ෂේත්‍රයේ විද්වතුන් විශේෂඥ. ඔව්. එතකොට ඒ අය සමග අපි කන්සල්ටේටිව් ප්‍රොසෙස් එකක ඉන්නවා. සාකච්ඡා කරනවා. උපදේශනය කළ යුතු ක්‍රියාමාර්ග. ඔව් ඒ කියන්නේ මුලදී සාකච්ඡා කරනවා සහ දිගටම සාකච්ඡා කරනවා. ඊළඟට අපි ජාතික කමිටුව විසින් දිස්ත්‍රික් කමිටුව හරහා අර කියන ප්‍රාදේශීය කමිටුවට අපි මේ ගයිඩ්ලයින්ස් ඒ කියන්නේ මාර්ගෝපදේශ ලබා දෙනවා. ඒ කියන්නේ මාර්ගෝපදේශ ලබා දෙන්නේ මෙන්න මේ අංශ මේ ආකාරයට බලන්න කියන එක. එතකොට ඊළඟට තව දෙයක් තමයි මේ සඳහා ලේකම් කාර්යාලයක් පිහිටවලා තියෙනවා. මේ ලේකම් කාර්යාලය පිහිටවලා තියෙන්නේ
මේ පරිසර අධිකාරිය තමයි ස්ථාපිත කරලා තියෙන්නේ. එතකොට අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පරිසර අධිකාරී නිලධාරීන් එකතු කරලා ඒ අය ස්ථානගත කරලා තියෙනවා මේ කටයුත්ත සඳහාම. එතකොට ඊළඟට මේ සියලුම කාර්යයන් අපේ පරිසර ගරු අමාත්‍යතුමා ඒ වගේම ඊට ඉහළින් අග්‍රාමාත්‍යතුමා අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම අර කාර්ය සාධක බලකාය මේ වරින් වර මේ පිළිබඳ සොයා බැලීම කරනවා. එතකොට අනිත් එක තමයි මේකේ තියෙනවා තව අංශ ගොඩක්. දැන් ඔබ කියුනේ සමාජ දායකත්වයේ. එතකොට සමාජ දායකත්වයේ ගැනීම සඳහා අපි තියෙනවා අපි මේකට මේ sannivedana උපක්‍රම මේ ස්ට්‍රැටජි එකක් කොමියුනිකේෂන් ස්ට්‍රැටජි එකක් අපි හදනවා. එතකොට මේ ඒ හරහා ජනතාව පුළුවන් තරම් ලං කරගන්නවා. අනිත් අතට මේකෙදී අපි මැනීම් කරනවා. මැනීම් කියන්නේ දැන් අපි මේ ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක් කරන්න පුළුවන් ගඟ ආරක්ෂා කරන්න. දැන් එතකොට අපි දැනගන්න ඕනේ අපි දැන් ඉන්නේ කොතනද කියන එක. ගංගා මේ ජලයේ සම්බන්ධයෙන් ගඟේ ඉවුර සම්බන්ධයෙන් එතකොට වත්මන් තත්ත්වය ඊළඟට අපි මේක කරගෙන යනකොට මේ තත්ත්වය මොන ආකාරයට දියුණු වෙනවද? මේ ගඟේ තත්ත්වය මොකද්ද? අර ගඟේ තත්ත්වය මොකද්ද? මේ ගඟේ මේ ප්‍රදේශයේ තත්ත්වය මොකද්ද? අපිට පුළුවන්. දැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙකක් තියෙනවනම් මේ උඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ගංගාලන් පල්ලෙහාට ඊළඟට තියෙනවා ඊළඟ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය. අපිට පුළුවන් ජලය මේ රසායනික පරීක්ෂා කරන්න. ඒ ගැන කියයි. ඒ පරීක්ෂා කරාම දැන් උඩ තැනට වැඩිය පරීක්ෂණ ප්‍රතිඵල හොඳ නැත්නම් යට තැන ඒ කියන්නේ මේ දෙක අතර එහෙම නැත්නම් යට එතනදී මේ ගැටලුවක් ඇති කරලා තියෙනවා. අත වශයෙන්ම මේ ගංගා දූෂණය වෙන ගැටලු ඇති කරන මේවා දැනට කාලයකට ඉස්සෙල්ලා විශේෂයෙන් මේ ලොක්ඩවුන් කාල සීමාව තුලදී විශේෂයෙන් මේ පරිසර අධිකාරියේ සභාපතිතුමා අමරසිංහ මැතිතුමා සම්බන්ධ වෙලා අධ්‍යක්ෂ ජනරාල් සම්බන්ධ වෙලා මේ සියලුම ගංගාවල මේ ඇප් එකක් මගින් මේ වන විටත් සොයාගෙන තියෙනවා. එතකොට මේ ගංගා දූෂණය වන ස්ථාන 10500කට අධික සංඛ්‍යාවක් දැන් මේ දත්ත ගබඩාවේ තියෙනවා. ඉතින් ඒකත් අර කියන මොනිටරින් ඒ කියන්නේ මේක මේ තත්ත්වයේ දියුණු වෙනවද කියලා බලන්න අන්නේ ඇප් එකක් අපිට භාවිතා කරන්න. ඒ වගේම අපි මේ ඇප් දියුණු කරන්න බලමු. ඒ නිසා මේකේ මේ එක පැත්තක් නෙමෙයි මේ ගොඩක් ඇත්ත වශයෙන්ම අර කිව්වා වගේ යුද්ධ කරනකොටම වගේ තමයි බර අවි තියෙනවා සුළු අවි තියෙනවා නේද? මේ ඒ අවස්ථාවට භාවිතා කරන අවි තියෙනවා. ඒ නිසා ඒ සමස්ත වැඩපිළිවෙලක් හැටියට මේ මම කැමතියි මේක ජනතාවට හඳුන්වලා දෙන්න. ඒ නිසා මේක අර අහඹු විදියට එහෙම නැත්නම් මොකක් හරි සටන් පාඨයක් වෙනුවෙන් එහෙම නැත්නම් දේශපාලනයක් වෙනුවෙන් කරන දෙයක් නෙවෙයි. මේක රජය ඊටාම වගකීමෙන් යුතුව මේ විශේෂයෙන් මේ අතිගරු ජනාධිපතිතුමාගේ රජය විසින් වගකීමකින් යුතුව මේ ගංගා සුරක්ෂිත කිරීම සඳහා කරනු ලබන වැඩපිළිවෙල. හොඳයි අපි සූදානම් නැවතත් වෙලාව දැනගන්න. SLT මොබිටෙල් එකම එක සබැඳියාව. මේ සියලු ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය හිමිවන්නේ රටේ ජනතාවට. ඒ නිසා ඔබ මොනවද කළ යුත්තේ? ඔබ මොනවද දැනගත යුත්තේ? අපේ රටේ පරිසර පද්ධතිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ගංගා පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනින් ඔබට මොකද්ද කරන්න පුළුවන් දායකත්වය කියලා ඔබ හිතනවා ඇති. අපි සූදානම් ඉදිරියේදී ඔබේ වගකීම සහ මේ ව්‍යාපෘතියේ වටිනාකම් පිළිබඳව තවදුරටත් කතා බහ කරන්න. ජීවිතය රැකෙන්නට නම් පරිසරය රැකෙන්න ඕන නිසා පරිසරයට ආදරය කරන්න. අපි සුන්දර ගීතයක් රස විඳලා කෙටි විරාමයකින් පසුව නැවතත් ශනිදා අයිබන් සමගින් ඔබ මුණ ගැහෙනවා. වක්කරලඟ දියනට කාල දෙත්තකටව උරබැන නැටුවා වැස්ස වහිනට ඉස්සර අහසේ බලාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැතනේ නිල් පාට
වැට වට කෙරුවා කිව්වට වස් නැත වැට වට කෙරුවා තුන් දවසක් අමරාපෙල් සිටි කලු මොකාලු බැල්වෙන් බැලුවා තුන් දවසක් අමරාපෙල් සිටි කලු මොකාලු බැල්වෙන් බැලුවා ගල් මතු පිට බල පිටේ බලවට බඹරිදු නටන වැහි වැහැලා ගඟ පිරෙන්න කල උතුරා හිත පිරෙන්න කල මතු පිට බල පිටේ වැහි වැහැලා ගඟ පිරෙන්න කල උතුරා ගලා හැලෙන වැහි වතුර වෙදන් කලු දිනා වෙදන් ගලා හැලෙන වැහි වතුර වගේ දිනා වෙදන් කලු දිනා වෙදන් වෙලා මගේ හිත දිනාවකින් තව දිනා වෙදන් කලු දිනා වෙදන් දිනා වෙදන් කලු දිනා වෙදන් නැවතත් ඔබ සජීව ලෙස ශනිතා අයිබුවන් සමගින් සුරකිමු ගංගා ශ්‍රී ලංකා ගංගා සංරක්ෂණ කිරීමේ ජාතික පරිසර වැඩසටහන ව්‍යාපෘතිය වෙනුවෙනුයි අපි අද දවසේදී ශනිතා අයිබුවන් මුල් හෝරාව වෙන් කරන්නේ. ඒ පිළිබඳව අපි මේ කතා බහ කරන්නේ ඇත්තටම ඔබේ ජීවිතේ බැඳී තිබෙන්නේම පරිසරයත් එක්ක. ඔබේ එදිනදා ජීවිතයේ සියලු ක්‍රියාකාරකම් අපි හිතුවත් නොහිතුවත් අපි පිළිගත්තත් නැතත් ඍජුවම සහ වක්‍රවම පරිසරයට බලපානවා. ඒ නිසා ඔබේ දායකත්වය කෙසේ හෝ දිනකට යම් කිසි ප්‍රමාණයක් හෝ පරිසරය සුරැකීමට ඔබ නිවසේ සිටම කරන ක්‍රියාකාරකම් ඔබේ දවසේ ක්‍රියාකාරකම් වල බලපෑමක් තියෙනවාම ඒක යහපත් කරගන්න ඔබට පුළුවන් නම් රජයේ මේ ව්‍යාපෘතිය අතිගරු ලේකම්තුමා සඳහන් කරා වගේ ඔබේ දායකත්වයෙන් දිගටම සක්‍රීයව පැවැත්වීමෙන් රටේ අනාගතයට මේ ගංගා පද්ධති ටිකත් නිල්ල පිරුණු දේශයකට අපිට හිමි කර දෙන්න පුළුවන්. ආචාර්ය මන්ත්‍රී තිලක මැතිතුමනි දැන් ජල පෝෂක ප්‍රදේශ රැක ගැනීමට අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණේ හුඟක් වෙලාවට ජනතාව දැනුවත් නැහැ. ඒ නිසාම අපි අපේ වගකීම පිළිගන්න කැමති නැති බවක් දැනෙනවා. දැන් ඔබතුමාගේ තියෙන විශේෂත්වය විශේෂඥභාවයත් එක්කම ඇත්තටම අපිට මේක රැක ගැනීම වෙනුවෙන් මේ ජල පෝෂක ප්‍රදේශ හඳුනා ගැනීම, එහි වටිනාකම සහ රැක ගැනීම වෙන්න පුළුවන් දායකත්වය පහදා දෙන්න අපිට. සිතාර මම ඒ ප්‍රශ්නට උත්තර දෙන්න කලින් මෙතුමා කිව්ව කතාව තවත් එකතු කරන්න කැමති. දැන් එතුමා කිව්වා වගේ මේක ව්‍යාපෘතියක් නෙවෙයි, ව්‍යාපාරයක් වෙනවා. අපි කතා වුණා මේක ජනගත වෙන්න ඕනේ කියලා. ජනගත වෙනවයි කියන්නේ මම බලාපොරොත්තු වෙන්නේ අපේ සාමාන්‍ය සාක්ෂරතාවෙන් ඔබට ගිහිල්ලා තේරුම් ගන්න ඕන. කියන්නේ අපි ගස් කපන්න එපා, අපලව බැහැර කරන්න එපා කියන එකට වඩා ඔබට ගිහිල්ලා දැනගන්න ඕන මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඒකෙදි දැන් විරෝධතාවය පළ කරනවා කියලා අපි එකිනෙකාට ඇඟිලි දික් කරනවා වෙනුවට නීති අතට අරන් අර මෙතුමා කිව්වා වගේ නීති 52ක් තියෙනවා ජල සංරක්ෂණය කරන්න. ඒ 52 අතට අරන් තමන්ම ක්‍රියා කරනවා වෙනුවට කරන්න ඕන වැඩපිළිවෙල මොකක්ද කියලා තේරුම් අරන් වැඩ කරන්න ඕන. ඒකයි මම කිව්වේ සාක්ෂරතාවෙන් ඔබට ගිහිල්ලා වැඩ කරන්න ඕන කියලා. නීති ක්‍රියාත්මක කරන්න නීති බලධාරීන්ට දෙන්න ඕන, තමන්ට කරන්න පුළුවන් පොඩි කොටසක් හරි කරන්න පුළුවන් නම් ඒක කරන්න ඕන. මේක අපේ ජීවන රටාවේ කොටසක් කරගන්න ඕන. ඉතින් ඔබ පළවෙනි ප්‍රධානම ජල පෝෂක ප්‍රදේශය ගැන කතා කරන්න આવොත් ජල පෝෂක ප්‍රදේශ දැන් බොහොම අඩුයි ජනාවාශවලින් තොර, මිනිස් ක්‍රියාකාරකම් තොර. හැමතැනම අපේ මාහරි ක්‍රියාකාරකමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ පියසටහනක් කොහේ හරි හැමතැනම තියෙනවා. දැන් මේ පියසටහන් වල ප්‍රමාණාත්මතාවය, තීව්‍රතාවය කොයිතරම් කාලයක් මේ පියසටහන් රැඳී තියෙයිද කියලා. ඒ කියන්නේ තේරුම් ගැනීම වැදගත්. ඒකයි මම කිව්වේ සාක්ෂරතාවෙන් ඔබට ගිහිල්ලා බලන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි මහවැලි හරි වලවේ හරි ජල පෝෂක ප්‍රදේශය ගත්තොත් මිනිස් ක්‍රියාකාරකම ගොඩක් තියෙනවා. නගර තියෙනවා, කර්මාන්ත තියෙනවා,
වෙනත් ව්‍යාපාර තියෙනවා සංචාරක කටයුතු කෙරෙනවා ගොවිතැන් කටයුතු කරනවා ඒවයින් වෙන හානියක් තියෙනවා ඒක තමයි මානුෂික පියසටහන් කියන්නේ අපි කරන වැඩ ක්‍රියාකාරකම් පියසටහන් දැන් ඔය වගේ ලැබෙන ප්‍රතිඵලය තමයි ජලයේ ප්‍රමාණාත්මක භාවයකුත් වෙනසකුත් ඇති වෙනවා කැලෑවක් කෙලි කරොත් කැලෑව නිසා ගස් නිසා ඇතිවෙච්ච වායුගෝලයේ සීතලකම නැති වෙලා ගිහිල්ලා වලාකුළු ගොඩක් ඉහළට නැගිටිනවා. එතකොට අපිට ඒ වලාකුළුෙන් වැස්ස ලැබෙන්නේ ඉස්සෙල්ලා ඒ වලාකුළු වෙන තැනකට ඈත් වෙලා යනවා. ඉතින් ඒ වගේ දැන් හොඳ උදාහරණයක් තමයි පිට්ටනියක ඉන්නකොට අපි දන්නවා තන භූමියක් තියෙන්නේ සෑහෙන රස්නේ දැනෙනවා. සෑහෙන රස්නයක් දැනෙනවා. හැබැයි පිට්ටනේ ආයෙත් තියෙන ගහක් යට ගියාම සීතලක් සිසිලා. ඒක තමයි වෙනස අපිට ගස් වවන්න ඕන කියන්නේ ගස් රැක ගන්න ඕන කියන්නේ ඒකයි. ඒ වුණත් ඉතින් අපිට ගස් රැක ගන්නම ගිහිල්ලා කෘෂිකර්ම නොකර ඉන්න බෑ. ගොඩනැගිලි ඉදි නොකර ඉන්න බෑ. පාරවල් ඉදි නොකර. ඉතින් අරව කරන්න ඕන යම්කිසි ඒකාබද්ධ වැඩසටහනක් අනුව. ගහක් කපනවා නම් තවත් තැනක ගහක් හිටවන්න ඕන රැක ගන්න ඕන. නැත්තම් පාරක් කපනවා නම් ඒ පස්සේ කොහෙද දාන්නේ කියලා බලලා ඒ තැනට දාන්න සෝදා පාලක් නොවන්න කෘෂිකාර්මික කටයුතු කරනවා පස් සංරක්ෂණ ක්‍රම වැට තියෙනවා. ඒවා හවුල් කරගන්න ඕනේ. ඒවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොඩක් ලොකු ප්‍රචාරයක් දෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ සංරක්ෂණය කියන එක එවෙලම ප්‍රතිඵල දෙන එකක් නෙවෙයි. අපිට හැමදේම ඕන අර ක්ෂණිකව. ඉතින් මේක දීර්ඝකාලීන ආයෝජනයක්. ඒ කියන්නේ අපි මම වැඩ කරොත් මගේ පුතාට නැත්නම් මගේ මොනුබුරන්ට තමයි ප්‍රතිඵල හම්බෙන්නේ. ඉතින් ඒ කල්පනාව ඇතුව අපි ඒ ආයෝජනය කරන්න ඕන. කරන්න කැප වෙන්න ඕන. ඒ නිසා තමයි ජනතා සහභාගීත්වය සාක්ෂරතාවයෙන් ඔබට ගිහිල්ලා ඕන එක. ඉතින් ප්‍රමාණාත්මක වශයෙන් ජලයේ අර ගුණාත්මක වගේ ප්‍රමාණාත්මක වශයෙන් රැක ගැනීම අවශ්‍යතාවයක් තියෙන්නේ. දැන් අපි තුමු ගංගාව වතුර නැති වෙලා යනවා කියලා පහන කාලේ අපි දන්නවා දැන් වැස්සත් වෙනස් වෙලා තියෙන්නේ වහින විදියත් කාලගුණ විපර්යාස නිසා. ඒක පාර ලොකු වැස්සක් වහිනවා. එතකොට අපිට කාණු උතුරලා යනවා, ගඟ උතුරලා යනවා, ගඟ වතුරක් එනවා. ඊට පස්සේ දීර්ඝ කාලයක් පායන කාලයක් එනවා. වැස්ස නැති කාලයක්. එතකොට ගංගා සම්පූර්ණ වෙල්ලා යනවා. ඒ කියන්නේ අපිට අර පහළ මට නිතරම ගලාගෙන යන ජල ප්‍රමාණය රැක ගන්න නම් අපිට ඒ අවශ්‍යයි. ඒක ගඟේ පරිසර පද්ධතිය රැක ගන්න අපිට බීමට ගන්න ජලය ඒ හැමදේම කරන්න අවශ්‍ය අර සාමාන්‍ය ගලා යන ප්‍රමාණය රැක ගන්න නම් අර පස් සංරක්ෂණය කළ භූගත කළ ජලය හිමින් ගලාගෙන එන සලසන ඕන ගඟට. ඒක තමයි සංරක්ෂණය කරපම අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි මොන කාර්යය කරත් කෘෂිකර්මය කළත් වන වගාවක් කළත් පාරවල් හැදුවත් ගොඩනැගිලි හැදුවත් නගර ව්‍යාප්ත කළත් ඒ හැම එකෙන්ම සංරක්ෂණ ක්‍රම අනුගමනය කළොත් අර සාමාන්‍ය මට්ටමින් ගලාගෙන ජල ප්‍රමාණය හැමදාම රැක ගන්න පුළුවන්. එහෙම නොවුනොත් පුංචි අවස්ථාවක් දෙන්න ආචාර්යතුමනි නැවතත් ඉක්මනින් අපි වෙලාව දැනගන්න ඔබතුමාට අවස්ථාව. ඔව් එහෙම නොකළොත් පියල කාලයට ගඟේ ගලන ජල ප්‍රමාණය අඩු වෙනවා. දැන් අපිට හොඳ අත්දැකීම් තියෙනවා මේ දැනටමත් අත්විඳින අත්දැකීම්. කැලණිකගේ පුහුතු ජලය ඇතුළට එනවා. අඹතලයේ දක්වා එනවා. ඉතින් අපිට නගරයට වතුර සපයන්න වෙන්නේ මූදු ජලය. මූදු ජලය පරිපාලනය කරන්න අමාරුයි. ඒ වගේම තත්ත්වයක් උදා වෙලා තියෙනවා කළු ගඟෙත්. දකුණේ ගංගා කීපයක ඒ වගේ තත්ත්වයක් වෙලා. සමහරවිට කුඹුරු කරන්නත් බැරි තරම් මූදු ජලය ඇතුළට ඇවිල්ලා මොකද ගඟේ සාමාන්‍ය පරිසර පද්ධතිය රැක ගන්න නිකුත් කළ යුතු ජල ප්‍රමාණය යන්නේ නැති නිසා. ඒ නිසා ගඟේ ප්‍රමාණාත්මක ගුණාත්මක වගේම ගඟේ ගලන ජලයේ ගුණාත්මකතාවය වගේම ප්‍රමාණතාවය රැක ගැනීම වැදගත්. ඒක කරන්න අර ජල පෝෂක සංරක්ෂණය කරන්න ඕන. ඒක කරන්න බෑ එක ආයතනයකට. ජල පෝෂක දැන් මම ඉස්සෙල්ලා කිව්වා කෘෂිකර්මය කරන්න ඕන. දැන් කලින් ගත්තොත් ඒ වතු තියෙනවා. එළවලු වවනවා. හේන් නෙවෙයි නිකන් කිව්වත් වගා කරන කොරටු තියෙනවා. ඉතින් ඒ කරන හැමෝටම තියෙන නගර හදනවා, පාරවල් තියෙනවා. ඒ හැමෝටම සංරක්ෂණ ක්‍රම තියෙනවා. ඒ අනුගමනය කළ යුතුයි. ඒ කියන්නේ මහා මාර්ග අධිකාරියක් තියෙනවා, නාගරික සංවර්ධන අධිකාරියක් තියෙනවා, වන වගාවත් එකතු වෙන්න ඕන, තේවත් වගාවත් එකතු වෙන්න ඕන, කොරටු හදන අයත් එකතු වෙන්න ඒ ඔක්කොම කරන්නේ අපිමනේ. ඒ නිසා අපි හැමෝම සම්බන්ධ වෙන්නේ නැත්තම් මේ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණය කරගන්න බැරුව යනවා. හොඳයි. ගංගා ශිෂ්ටාචාරය කොයිතරම්නම් අපූර්වද? ඔබතුමාගේ පැහැදිලි කිරීම මට දැනුනේ හරියට අපේ ජීවිතය වගේ. ජීවිතේත් එක විදියකට ගත වෙන්නේ නැහනේ.
උඩ යෑම පහළ යාම දුක සතුට මේ සියල්ල තියෙන. ඒ වගේ තමයි ගඟක පැවැත්මටත් ඔබේ බලපෑම ඒ ආකාරයෙන්ම බලපානවා. මම කැමති ආචාර්ය සංජය මැතිතුමාව විමසන්න. දැන් අපේ ගරු ලේකම්තුමත් සඳහන් කරා අපි මේක පරීක්ෂා කරලා තියෙනවා. පවත්වලා තියෙනවා පරීක්ෂණ. අපිට දත්ත තොරතුරු තියෙනවා. රටේ දිස්ත්‍රික් 24 ගත්තොත් පළාත් 9 ගත්තොත් මේ පැතිර යන රට පුරා ගලා බහින ගංගා ටිකේ දැන් තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. රටේ ජනගහනය සංවර්ධනය වීමට සාපේක්ෂව මේ පෝෂණ පද්ධතිය ජල පෝෂණ පද්ධතිය දියුණු වෙන්නේ. හැබැයි අපිට මේක රැක ගැනීමේ ලොකු වගකීමක් තියෙනවා. කොහොමද මේ පරීක්ෂණ වාර්තා ටික ලැබෙන්නේ? මොකද්ද දැන් තියෙන නවීනම තාක්ෂණය? මොනවද අපි මේ ක්‍රමවේදවලදී යොදාගෙන තිබෙන්නේ? ඇත්තෙන්ම මම හිතන අපේ ලේකම්තුමා කිව්වා වගේ අපි අපේ සභාපතිතුමා සහ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත අපි ගංගා 103ම සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කරා පහුගිය සති දෙකක කාලයක් ඇතුළත. ඒතර එතනින් ඇත්තටම අපි රසායනික දත්තත් ගත්තා. ඒ කියන්නේ වෝටර් ක්වොලිටි එහෙම නැත්නම් ජලයේ තත්ත්වය ගුණාත්මක තත්ත්වය ගත්තා. ඒ වගේම ප්‍රමාණාත්මක තොරතුරුත් අපි ළඟ තියෙනවා. එතකොට ඒක ඉතාමත් වැදගත් ඒ තොරතුරු. හැබැයි දැන් අපි තොරතුරු ගන්නේ අපි රසායනාගාරයක් අපේ ප්‍රතිතනය කරන ලද රසායනාගාරයක් අපිට තියෙනවා. ඒ වගේම තව රසායනාගාර තව 8ක් තියෙනවා පළාත් කාර්යාලවල. ඒතර ඒවා හරහා අපිට පුළුවන් මේ තත්ත්වයන් මයින්න. ඒ කියන්නේ පරාමිති අපි නම් කළා තියෙනවා. මම හිතන්නේ 30කට අධික පරාමිති ප්‍රමාණයක් තියෙනවා. ඒවා මම හිතන්නේ රසායනික සහ ජෛව රසායනික ඒ වගේ ගොඩක් විශ්ලේෂණ ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් සරලම එකක් ගත්තොත් එහෙම මේ මල අපද්‍රව්‍ය බැක්ටීරියා. ඒක අපිට තියෙන ඉතා තර්ජනාත්මක ගැටලුවක් දැන්. මොකද කැලණි ගඟ ගත්තොත් කිතුල්ගලයි නම් මෙතෙන් එන කල්ම ලොකු ඒ කියන්නේ වැසිකිලි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගඟට යොමු වෙනවා. ඒක විධිමත් කළමනාකරණය නිසා. ඉතින් අපි බැලුවොත් එහෙම තියෙන ඕනේ ප්‍රමාණයට වඩා දහස් ගුණයකින් වැඩි අවස්ථා තියෙනවා. ඒ කියන්නේ හැමතැනම නෙමෙයි. ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් ඒවා අපිට මැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව තව පෞද්ගලික අංශයේ රසායනාගාර කියන්නේ පරිසර රසායනාගාර 20 ගාණක් අපේ ළඟ ලියාපදිංචි වෙලා තියෙනවා. ඒවා රහ කරන්නේ මේ මිනුම් තමයි. නමුත් ගැටලුව තියෙන්නේ අපි ඒවා කොහොමද කියන්නේ ගුණාත්මක භාවය දැනගෙන ඒ කියන්නේ ස්ථාන අනුව ඒතර මේවා තවදුරටත් සංවර්ධනය කරන්නේ කොහොමද කියන වැඩසටහන තමයි ඇත්තටම මම හිතන්නේ මේ අපි ඒකාබද්ධ කරොත් මේ සුරකිමු ගංගා වැඩසටහනත් එක්ක අපි කලින් කරේ ජාතික මට්ටමින් ඇවිල්ලා අපි රසායනාගාරවලට කියලා ඒවා තැන් තැන්වල ඒ පරාමිතින් මෙන්න. හැබැයි අද වෙන්නේ දැන් මේ වැඩසටහන තුල අපි අර ප්‍රාදේශීය කමිටු වලින් තමයි මේ මෙතෙන්ද වාර්තා වෙන්නේ කොහෙද අපි මයින්න ඕනේ සහ මොකද්ද කරන්න ඕනේ කියන එක. මම හිතන්නේ ඒ හරහා අර බිම් මට්ටමින් ඇවිල්ලා ඒ රික්වයර්මන්ට් එක අවශ්‍යතාවය උඩට ආපුවම මම හිතන්නේ අපිට මේක කළමනාකරණය කරගන්න එක පහසු වෙයි. ඉතින් උදාහරණයක් ගත්තොත් එහෙනම් අපි පරාමිති විශාල ප්‍රමාණයක් තියෙනවා. මම එක මම හිතන්නේ ඒක විද්‍යාත්මක ඒවා තියෙන්නේ. කියන්නේ ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම කියනවා. ඊළඟට රසායනික ඔක්සිජන් ඉල්ලුම කියනවා. කියන්නේ ද්‍රව්‍ය ඔක්සිජන් ප්‍රමාණය කියන ඒ වගේ පරාමිති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒවා හැම එකක්ම අවශ්‍යතාවයේ අනුව අපි එක් ස්ථානවල මයින්නවා. ඇත්තටම මේ සුරකිමු ගංගා ව්‍යාපෘතියත් එක්ක නැත්නම් ව්‍යාපාරය මෙතුමා කිව්වා වගේ ව්‍යාපාරයත් එක්ක අපි ඉදිරියේද බලාපොරොත්තු වෙන්නේ මේ සියලුම ගංගා 103ක් ගංගා ද්‍රෝණි තියෙනවා. ඒ වගේම ප්‍රධාන ගංගා 30කට අධික ප්‍රමාණ 34ක් විතර තියෙනවා. ඒත් විශේෂයෙන් මේ ප්‍රධාන ගංගා ටික අපි කොටස් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ ගුණාත්මක භාවය අනුව. ඒ කියන්නේ අපිට කෙලින්ම බොන්න පුළුවන් තැනක් තියෙනවා නම් එතන ග්‍රේඩ් A වගේ එකක්. ඒ විදිහට අපි තියෙන ස්වභාවික ජල සංසරණ තත්ත්වයන් පිළිබඳව ගැසට් නිවේදනයක් තියෙනවා. ඉතින් ඒකට අනුව අපි ඇත්තටම ඒ ප්‍රමාණාත්මක සහ ගුණාත්මකව මේවා කොටස් කරලා අපි මේ මිනුම් දිගටම කරගෙන යන්න තමයි මේ ව්‍යාපෘතිය යටතේ බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඒක ගොඩක් සාර්ථක වෙයි මේක අපිට කළමනාකරණය කර ගැනීම සඳහා. හොඳයි. රටේ සංවර්ධනය වෙනුවෙන් බොහෝ ආයෝජනවලට රජය මැදිහත් වෙනවා. නමුත් අනාගතයේ වෙනුවෙන් පළදරන මිල කළ නොහැකි ව්‍යාපාරයක් බවට අනාගතයේ දවසක සුරකිමු ගංගා ව්‍යාපාරය සනිටුහන් වේවි කියලා අපි විශ්වාස කරනවා ගරු ලේකම්තුමනි. දැන් දිස්ත්‍රික්ක 24ම පළාත් 9ම මේ කටයුත්ත සිදු කිරීමේදී විශාල දායකත්වයක් ජනතාවට ඍජුවම බලාපොරොත්තු වෙනවා ලබා දෙන්න. හැබැයි ඒ ආරම්භයක් විදියට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැණික් නදිය පරිශ්‍රයේදී තමයි සිදු වෙන්නේ. මේ කටයුත්තෙන් අපිට මෙතෙක් වෙලා තියෙන හානිය ඉක්මනින්ම ඉවත් කරගන්න බැරි වුණත් ඉදිරියේදී වෙන හානිය ආවම කර ගැනීම වෙනින් ඔබතුමා අපි කැමති පහදනවා නම් එදාට ආරම්භ වෙන සටහන සහ ඊට සාපේක්ෂව රටේ එදා දවසේදී සිදුවෙන ව්‍යාපාරයේ මූලික ආරම්භය කොහොමද කියන්නේ? ඔව්. ඉස්ලාම් කියනවා මෙතුමා කිව්ව වැදගත් දේ මේක ව්‍යාපෘතියක් නෙවෙයි. මේක ව්‍යාපාරයක්.
ව්‍යාපෘති එනවා යනවා. අනිත් එක ව්‍යාපෘති කියන්නේ කෙටි කාල සීමාවක් දෙනු ලබන කාල සීමාවකදී කරන දෙයක් තමයි ව්‍යාපෘතියක් කියලා කියන්නේ. ඒතකොට මේක ඇත්ත වශයෙන්ම විශේෂයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් අමාත්‍යතුමා හැටියට මේ බජට් ස්පීච් එකේ මේ අයවැය කතාවට ඇතුළත් කළා මේ වසරට මිලියන් 200ක් රුපියල් වෙන් කළා. මේක මුදල් වලින්ම කරන දෙයක් නෙවෙයි. නමුත් මුදල් අවශ්‍යයි. වෙන් කළා ආරම්භ කරේ. ඒතකොට මේක දිගට පවතිනවා. මේක ඇත්ත වශයෙන්ම අපි මේකේ ජීවිතේ පවතිනකන් පවතින දෙයක්. ඉතින් මේක අපි ආරම්භයක් තමයි මේ කරන්නේ. ඉතින් මේ ආරම්භයේ ඔබ කිව්වා වගේ අතිකරු ජනාධිපතිතුමා මේ කතරගම මේ පුදබිම අසල මැණික් නදිය අසබඩ මේක ජාතික වශයෙන් දියත් කරනවා. එතකොට ඒ වගේම ඊට සමගාමීව ඉතිරි පළාත් 8 වෙන වෙනම ඒ ආණ්ඩුකාරතුමාන්ලාගේ ප්‍රධානත්වයෙන් එවැනි වැඩසටහන් අද මේ සෞන්දර්ය දිනේ ආරම්භ කරනවා. ඉතින් ඒ කරන්නේ අත් වශයෙන්ම නැවතත් අර ජනතාවට මේ පිළිබඳ යම්කිසි ආකාරයේ බල ගැන්වීමක් මේ යම්කිසි ජනතාව ස්පර්ශ කිරීමක් තමයි මේකෙන් මේ කරන්නේ. එතකොට දැන් ගත්තොත් එහෙම අපි ඒ කතරගම එදා කරන වැඩවල යම්කිසි ආකාරයකට මේ ඉදිරියට කරන්න යන වැඩ කොටස් සංකේතවත් කිරීමක් කරනවා. උදාහරණයක් මම එක උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ගංගා දෙපස ඇත්ත වශයෙන්ම රක්ෂිත විය යුතුයි. අපි දන්නවනේ දැන් පාරේ ආඩියේ ගල් තියෙනවා නේද? එතකොට අපි මේ ගල දැක්කහම පස්සට යනවා. අපි එතනින් එහාට හිතන්නේ අපි දන්නවා මේක කොයි වෙලාවක හරි පාරට යනවා කියලා. නමුත් මේ ගඟේ ඒ ඇත්ත වශයෙන්ම මේ ආඥා 50 වල තිබුණත් ඒක එහෙම වෙලා නැහැ. දැන් අපි ආරම්භ කරනවා උතනින් අර ඒ ආඩියේ වගේ ගම් රක්ෂිත සලකුණු කිරීමේ වැඩසටහන. එතනින් එහාට මිනිස් ක්‍රියාකාරකම් සිදු කරන්නේ. ඒතකොට ඒ උදාහරණයක්. දැන් ඒ වගේම බලන්න විශේෂයෙන් අපි ඇයි තෝරගත්තේ මේ මැණික් නදිය එකක් තමයි මේකට තියෙන ජනතාවගේ යම්කිසි ආධ්‍යාත්මික බැඳීමක් මේ ගඟට සැලකිය යුතු ලෙස. එතකොට ඒ වගේම සියලු ජාතීන් මේ පූජා භූමියකට සැලකෙනවා. අනිත් එක තමයි මේක ගත්තහම මේ ගඟ ජනාවාස වලට මතුවෙන්නේ කෙටි දුරවල්. විශේෂයෙන් කතරගම. එතකොට අනිත් සමස්තය මේ ගඟ යන්නේ මේ යාල අබේ භූමිය හරහා. එතකොට දැන් අපිට ජනාවාස නිසා තමයි මේ ගඟ අපවිත්‍ර වෙන්නේ. මේ සත්තු නිසා නෙවෙයි. කැලේ වසන මේ සත්තු නිසා නෙවෙයි. එතකොට මේකෙදි අපි බලන්න ඕන අබේ භූමියක් වශයෙන් තියෙන යාල මේ වනෝද්‍යානයේ සත්තුන්ට ඇතිවන ඉරණම මොකද්ද? දැන් ඔවුන්ට මේ පොලිතීන් කන්න වෙනවා නම් ප්ලාස්ටික් කන්න වෙනවා නම් එතකොට ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට මොනවද වෙනවද කියලාවත් අපි දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කැලේ වසන සත්තු. ඒ නිසා අපි මේ ආරම්භකයේ කියන්නේ ජනතාව මිනිස්සු ගැන පමණක් නෙවෙයි. ඒ කියන්නේ පරිසරය ගැන, සත්තු ගැන මේ හැම පැත්තෙම බලලා තමයි මේ මෙතන තෝරලා මේක ඓතිහාසික වශයෙන් මේ ඉදිරි පරම්පරාවලට මේ පණිවිඩය රැගෙන යාමට කටයුතු කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේකට මේ සමස්ත ජනතාව මේ වටිනාකම අවබෝධ කරගන්නවා. අපිත් එක්ක මේ ඉදිරියට යනකොට ඒ හරහා අපිට මං හිතන්නේ වසරින් වසර යම්කිසි ආකාරයකට මේ සියලු ගංගාවල ජලය පවිත්‍ර වීමේ තත්ත්වයක්, මේ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වීමේ තත්ත්වයක් ඉදිරියට ඇති වෙයි කියලා. මේ ජල පෝෂක ප්‍රදේශ ගත්තාම දැන් මෙතුමා කියපු 90% විතර මේ වෙනකොට ජල පෝෂක ප්‍රදේශ පෞද්ගලික ඉඩම්. ඒකේ තාම කනගාටුදායක තත්ත්වයක්. හැබැයි සුද්දගේ කාලේ මෙහෙම තිබුණේ නැහැ. සුද්දගේ කාලේ මීට වැඩිය හොඳ තත්ත්වයක් තිබුණා. නමුත් දැන් වෙන විට මේවා ආක්‍රමණය වෙලා ඒ නිසා මේවා අපවිත්‍ර වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒවා ගැනත් කල්පනා කරන්න සිද්ධ වෙනවා. මොකද ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගෙන නැතිවොත් එහෙම ගංගා ආරක්ෂා කරන්න බැරි වෙනවා. අපි ඊටාම සුබවාදීව මේ දිහා අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම අපි නොනැවතී මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. හොඳයි. අපි ඔබට ජාතික වගකීමකින් යුතුව මතක් කරනවා. මෙතුමා සඳහන් කරා වගේ ඓතිහාසික පුදබිමක ආරම්භ වෙන මැණික් නදිය ගලා බසින මේ පරිශ්‍රයේ ආරම්භ වෙන ජාතික ව්‍යාපාරයේ ඵලය ඇත්තටම ඔබට අපට විතරක් නෙමේ අනාගත පරම්පරාවට දායාද කරන්න ලැබේවි. ඒ නිසා මේ ජාතික වගකීම ජාතික නාලිකාවෙන් එළවෙන සඳුදා දවසේදී උදෑසන 10:30ට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සජීව ලෙස රටටම ගෙනෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.
කරනවා. අද අපි වැඩසටහන අවසන් කරන්න ප්‍රථම මම කැමති ආචාර්ය මන්ත්‍රී තිලක මැතිතුමාගේ විමසන ඇත්තටම මේ ජල පෝෂක ප්‍රදේශ සහ මේ ගංයුරු ආශ්‍රිත ජනතාවගේ ජීවිතවල සංස්කෘතික බලපෑම සහ ඒ අයගේ සාක්ෂරතාවය ආකල්පමය වෙනසත් ඍජුවම මේ ව්‍යාපෘති එහෙම නැත්නම් මේ ව්‍යාපාරයට ලොකු දායකත්වයක් ලබා දෙවි නේද? අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ගේ සහභාගීත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මම හිතන්නේ මේ ලෝක ජල දිනයේ මාතෘකාව මතක් කරන්න ඕන. සඳට මේ අපි ආරම්භ කරන්නත් එක හේතුවක් ලෝක ජල දිනේ. ලෝක ජල දිනේ ප්‍රධාන මාතෘකාව මුළු ලෝකෙම සලකන්නේ ජලයේ වටිනාකම තේරුම් ගන්න. ජලයේ වටිනාකම තේරුම් ගන්න ගඟ අයිනේ ඉන්න අයට විතරක් නෙවෙයි ගඟට ඈතින් ඉන්න අයටත් වෙනවා. අපි හැමෝටම වැදගත් වෙනවා. ඒ නිසා මම නැවත වරක් ස්තුතිවන්ත වෙමු අපිට ආරාධනා කළාට. මං කියන්න කැමති මේකට සහයෝගය දෙන්න හැම දෙනාම. හැම ප්‍රවැසියෙක්ම තමන් කරන රාජකාරී මොකක් වුණත් මාධ්‍ය වෙන්න පුළුවන්, කෘෂිකර්මය වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්, හැමෝටම දායකත්වයක් දෙන්න පුළුවන්, පෞද්ගලික පුරවැසියෙක් හැටියට දෙන්න පුළුවන්. ඒ නිසා ඒ සහභාගීත්වය ලබා දෙන්න මේක සාර්ථක කරගන්න, අපේ රට බේරගන්න, අපේ රට රැකගන්න. හොඳයි. එහෙමනම් අපි ගෞරවණීය ස්තුතිය පුද කරනවා පරිසර අමාත්‍යාංශයේ ගරු ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මැතිතුමාට. ඒ වගේම ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය හේරත් මන්ත්‍රී තිලක මැතිතුමාට, මධ්‍යම පරිසර අධිකාරියේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආචාර්ය සංජය රත්නායක මැතිතුමාට අද දවසේදී එළඹෙන මේ සුවිශේෂී ඓතිහාසික ව්‍යාපාරය පිළිබඳව කතා බහ කරන ශනිදා ආයුබෝවන් සමග එක් වූාට ස්තුතියි. ඔබ සැමට යහපත් දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි